නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ උපජ්ජති තී. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා මේ මොහොත අවධානය යොමු කර සිටින්නා වූ සදහවර පින්වත්නි, අනුග්‍රහක බෞතුන් යසෝදරා වත හෝ නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමති පරිදි මාතෘකාවක් කියලා මාතෘකා දෙකක් මට දීලා තිබෙනවා. යසෝදරාවත මතක් වෙනවා මට. සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳට, නිබඳ බොදුන් රසකර දුන් වළඳන්ට, සුවඳ පලා පල වැවියන් හිමියන්ට, සුවඳ බල නිතර පිපියන් රන් කඳට කියලා. වනයේ පිපෙන කොයි දේමුත් රස වේවා, මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා, අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා කියලා. යසෝදරාවගේ සෝකී රාවය සකස් කළ ගීතේ. එහෙම නැත්නම් යසෝදරා කියලා කියන්නේ බුදුවරයෙකුගේ ප්‍රියම්බිකාව, බුදුවරයෙකුගේ හොත බෝසත්වරයෙකුගේ ඒක විශිෂ්ට ගණේ චරිතයක්. ඒවයි සංයමය, පාලනය අපට හිතා ගන්න බෑ. සැබවින් අදවක අපි ඉදිරිපත් කළොත් අව්‍යාජ එකක් වෙන්නේ නැහැ. ඒක කාන්තාවකට තිරිමත් වෙන්න ආදර්ශ ගන්න හොඳ වෙන්න පුළුවන් වුණත් මම පැහැදිලි කරන නිවන් මගට අදාළ වෙන ආකාරයේ ධර්ම දේශනයක් වෙනවා කියලා මම ඔක හිතන්නේ නැහැ. මෑතදී කියවලා නැති බැයිනුත් මම බොහොම කරුණාවෙන් නැත්නම් අහිතක් ඇති කරගන්න නොගන්නා ලෙස මතක් කරමින් ඒ සහෝදරා මාතෘකාව බැහැර කරමින් නිවන් මගට උපනිශ්‍රේ වන ධර්ම දේශනාවක් කියන මාතෘකාව යටතේ පැහැදිලි කළ එහෙත් සමහරුන්ට පැහැදිලි නොවූ කරුණක් පැහැදිලි කරන්න කැමතියි. මේ සමාජ දැස බැලුවම සියස් ගණනාවක් තිස්සේ ඔවුන්ට මේ හුරු වෙලා තිබෙන්නේම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දාන සීල භාවනා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මොනවද ඇහුවොත් දාන සීල භාවනා කියන්නත් දන්නවා. මොකටද කරන්නේ ඇහුවොත් නිවන් දකින්නත් කියනවා. මේක ඔය කියන තරම් සරලව හිතලා හරියන්නේ නැහැ. අංගුත්තර නිකායේ තික නිපාතයේ පවතිනා පුඤ්ඤකරත සූත්‍රය සහ කුද්දක නිකායේ පවතිනා පුඤ්ඤක සීවත සූත්‍ර දෙකෙන් අවධාරණය කරන කරුණු ඔස්සේ හිතනද අපි උගන්වන්න ඕන සමාජයට. ඕන් කියවල නැහැ. එනිසා අපි ගනිමු දාන සීල භාවනා වලින් සෝවාන් විය හැකිද? නැත්නම් බණ ආසා සෝවාන් වෙතද කියලා මේ ගැටලුවට මත් බවට පත් වෙලා තිබෙන ප්‍රශ්නයක්. දැන් අපි මෙහෙම හිතන්න ඉගෙන ගන්න. ගෞතම සසුනේ මගපරලාභීත්වය තුරන් වූවායි කියන භික්ෂුන් වහන්සේලාගේ උපසපන් බව නැති වූවායි කියන ගණින්නාන්සේලාට සීමා වුණ පෙරහුණ සසුනක් තිබුණ බව. රජවරුන්ගේ අවුල් නිසා සහ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ තුළ බුදු සමයට තැනක් නොලැබීම නිසා නාමික බුදු සසුනකට, ප්‍රතිපත්තිකාමී බුදු සසුනකට එසේ වෙතත් හදාගත්ත පූජනීය ස්ථාන ටිකවත් රැකගන්න බැරි විදිහට, ගල්ගෙවල් වල ඒවත් රැකෙන විදිහට අවශ්‍යයෙන් පීඩා නොවන නිසා ඒ බෞද්ධකම තුනී වී ගිය එකක් සමාජය තුළ. අන්න ඊට පස්සේ තමයි බුද්ධ සංකල්පය සමාජයට ඇවිදින් බුද්ධ සංකල්පයේ මෛත්‍රී බුද්ධ සංකල්පයේ බවට පත් වෙන්නේ. ඒ ගෞතම සසුන යටපත් වේ විනාශකයෙන් මගපරලාභීත්වය අවසන්. දැන් එහෙනම් අපට මේ බුදු සසුනේ පවතින
පුණ්‍යක්‍රියාවන් ටිකක් කරමින් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය දුකින් අත මිදීම සඳහා යන පාරක් තමයි රටේ සකස් වෙලා තිබුණේ. අනාගත බුදුන් වහන්සේ දකින්ට යන්න තමයි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව උපයෝගී කරගන්න උගන්වලා තිබුණේ. මන්දයත් පාප ක්‍රියාවලින් අනාගත බුදුන් දකින්ට යන්නේ අපාය ගිහින් ගොඩ එන්න බැරි වෙනවා. කොතරම් කල්යයිද කියන්න බෑනේ. ගිය කෙනෙක් එනවා අඩුයි කියලානේ කියන්නේ. එහෙනම් බුදුන් දකින්ට යන නම් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්න ඕන. එහෙමයි උපකල්පනය කරන්නේ. අන්න එවිට මේ තුනම මොනවද? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, තීනිමාන විකේ පුණ්‍ය ක්‍රියාවත් උනේ. මහණෙනි මෙන්න මේ පුණ්‍යක්‍රියා වස්තු තුනක් තියෙනවා. බුදුන් වහන්සේ වදාළ දානමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, සීලමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්තු මේ තියෙන තැන. ඔය ඉස්කෝල පොතට හරි දහම් පාසල පොතට හරි ඔබ පාඩම් කරන් තියෙන දාන සීල භාවනා කියන එක සිංහලට අරන් තියෙන එක පාලියේ තිබෙන තැන මම මතක් කළේ. මේකෙන් ලැබෙන්නේ මොනවද කියලා කෙනෙක් පාඩම් කරගත්තට දන්නේ නැහැ. අන්න ඒ නිසා ඊට පහලින් තියෙන ඡේද අරගෙන අපි එක කියලා දෙන්න ඕන. ඒ දෙකම එකට අරගන්නවා මම. එතකොට ලැබෙන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. දෙකේම යම් යම් සමානකම් තියෙනවා, එකක පොඩි වෙනස්කමකුත් තියෙනවා. ඒ දෙකම උදව් කරගත්ත හැකියි. එතකොට පුණ්‍ය ක්‍රියාවත්තු කියන එකේ තේරුම මොකක්ද කියලා හොයාගන්න. පුණ්‍ය කාරත්තු කියන එකේ තේරුම අනාගත ආයෝජනයක්. තමාට ආපහු විපාක ලැබෙන එකක්. සසර ගමනේදී විපාකයක් වශයෙන් සුඛ විපාක තමා වෙත හිමි කර ගැනීම සඳහා දෙවියන් අතරේ හෝ මිනිසුන් අතරේ හෝ බ්‍රහ්මයින් අතර රූපාවචර අරූපාවචර ආයෝජනයක් තමයි පුණ්‍ය ක්‍රියාවත්තු කියලා කියන්නේ. ඒ ඇයි අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙන සසරේ රැඳෙන්න. අනාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙලා චතුස්සත්ත්‍ය දේශනා කරපුවම තමයි සෝවාන් වෙන්න වෙන්නේ. නැත්තම් ප්‍රතිපත්ති මාර්ගයට යන්න වෙන්නේ. එතකන් යන්න වෙන්නේ දාන සීල භාවනා වලින් සසරේ ඇවිදින්න. එහෙනම් ඒකෙම උත්තරේ තියෙනවා. දාන සීල භාවනා වලින් සෝවාන් විය හැකිද? නොහැකිය. මන්දයත් ඒවා තව විස්තර ගොඩක් මේකේ තිබෙනවා. අනේක ඔබ තේරුම් ගන්න. ඒක එපා හෝ වැරදි නෙවෙයි. ඉහාත්ම වශයෙන් ගෞතම සසුනත නිවන් මඟ සඳහා නම් අර අනාගත ආයෝජනයක් වශයෙන් සතර යන්න කැමති කෙනෙක් සඳහා වළංගුයි. ගෞතම සසුනේ දුකින් මිදීම නැත්නම් ආර්ය භවයට පත්වීම සඳහා නම් මේ ත්‍රිපිටකය තුල බණාසසෝවාන් විය කියලා තියෙන වැරුණාම දාන දීලා සිල් රැකලා භාවනාකට සෝවාන් වේ කියලා තිබුණ තැනක් මට හම්බුනේ නැහැ. ওই භාවනා පදයේ වරද්දා ගන්න එපා. අර්ථ දෙකකින් මම විග්‍රහ කරනවා. අන්න එතනයි ඔය තියෙන්නේ. බලමු බුදුන් වහන්සේ කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ කියලා. ඉදවන වික්‍රේ ඒකච්චෝ මහණනි එක පුද්ගලයෙක්. තමගේ ජීවිතේදී දානමය පුණ්‍ය ක්‍රියාවත්තුන් සීලමය පුණ්‍ය ක්‍රියාවත්තුන් පරිත්තං කතං හෝති. අඩුවෙන්ම කරනවා. එතකොට ඔහු එක කර්මඵල අදහා අඩුවෙන් කරන්නේ. අඩුවෙන් කළ නිසා ඔහුට අඩු විපාකයේ සෝකාය සබදෝ පරම්මරණා මනුස්ස දෝබග්ගං උප්පජ්ජති. ඒ අඩු නිසා තමයි දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වශයෙන් උපදින්න හරි ලැබෙන්නේ. අන්න දානේ සීලේ පහළම තැනේ විපාකේ. අපාය නෙවෙයි. අපාය නම් පාප ක්‍රියාවත් තුල විපාකෙ තියෙන. අපි ඒක කතා නොකරීම මේ මොහොතේ. අපි යන්නේ පුණ්‍ය ක්‍රියාවත් පැත්තටනේ. අපායෙන් ගැලවෙන්න තමයි මේ නොයායින්ද තමයි මේ පෙන්වලා තිබෙන්නේ. උපතින් මේ එතකොට දුර්භාග්‍ය සම්පන්නයි. කෑම්බී මෙදුම් පැලදුම් යාන වාහන අඩුවක් තියෙනවා. සමහර ශාරීරික අඩුපාඩු තියෙන්නත් පුළුවන්. නෑ බෑ වැඩි වෙන්න පුළුවන්. දරිද්‍රතාවෙන් පෙළෙන. මොකද ඒ ටික යහමින් ලබන්න පින් මදි. නිවන් දකින්නට පින් මදි වෙන්න යන්නේ නෙමෙයි. ආයු වර්ණ සැබ්බල මමින් ලබන්නට පින් මදි. දෙවෙන්න ඉදපන බික්කවේ කච්චෝ දානමය පුණ්‍ය ක්‍රියාවත්තුන් සීලමය පුණ්‍ය ක්‍රියාවත්තුන් මත්තසෝ කතං හෝති භාවනාමය පුණ්‍ය ක්‍රියාවත්තුන් නාභි සම්බෝති.
මධ්‍යම ප්‍රමාණයෙන් කරනවා දානය සහ සීලය. අර මුල කීපෙකෙත් තියෙනවා භාවනාව නොකරයිද. ඒක නොකරයි කියලා අර මිනිසුන් වශයෙන් උපදින්න බාධාවක් තිබුණේ නැහැ. මේකෙත් භාවනාව නාවි සම්බෝධි භාවනාව පුණ්‍ය ක්‍රියාවක් වශයෙන් කර. අන්න මතක තියාගන්න භාවනාව පුණ්‍ය ක්‍රියාවක් වශයෙන්. අනේ වචනේ හොඳට තේරුම් ගන්න ඕන. සෝකාස බෙදෝ පරම්මරණ මේක පාදකකටගෙන ඔහුට ජීවිතෙන් අවසානයේ පුනර්භවයක් ලැබෙනවා නම් මනුස්ස සෝභග්ගං. පෙරපින් කළ බල සහිත ආයුවර්ණ සැප බල සහිත රූප සම්පත්තින් සහිත ධන සම්පත්තින් සහිත නෑ බෑ වචන නැති අන්න. එතකොට ඒක මොකද්ද? විපාකය. දානේ සීලේ පරලොව ආයුවර්ණ සැප බල විපාකය. ඔන්න දානෙට ලැබෙනදී. තව ටිකක් එහාට ගියොත් ඔය පරිත්තං මත්තසෝ වෙනුට අදිමත්තං අදිමාත්‍රයෙන් ඉහළ ප්‍රමාණයෙන් දානේ සහ සීලේ දෙනවද භාවනා නොකරයි දායෙත්. ඒක පාදක වුණොත් සෝකාස බෙදෝ පරම්මරණ දිව්‍ය සහවිතං අර දිව්‍ය ලෝක හයෙන් එකක මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය දෙවියන් අතරට යන්නේ දානේ සහ සීලේ උපරිමේ ඉහළ දානේ සීලේ උත්තය. විපාක නැද්ද තියෙනවා. දැන් දානෙට සීලෙට මොකද්ද ලැබෙන්නේ? පුද්ගලය වශයෙන් මේවා කරපුවා මේ ආමිස පූජා එකට ආපහු විපාක ලැබෙනවා. එහෙනම් කර්ම විපාක වල හොඳ පැත්තයි දාන සීල. දැන් දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න හෝ සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න හෝ දෙවියන් වෙන්න භාවනාව ඕන නැහැ. මේ තුනෙන් ගිහින් තියෙන්නේ. හොඳයි සංසාර විග්‍රහයේ රූපාවචර ධානය අරූපාවචර ධානය මුල් කොට රූපී බමතල 16 සහ රූපී බමතල 20 උපදින්නේ කවුද? පව් කරපු අයද දානෙ දිම්බු අයද සිල් රැකපු අයද? නෑ. පව් කරපු අය ආපායේ දානෙ සිල් රැකපු අය කාම සුගතියේ. අන්න රූපී අරූපී බමතල වලට ගියේ භාවනා කරපු අය. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර භාවනා කරපු අය. එබැවින් ඒක භාවනා පුණ්‍ය ක්‍රියාවත්තු. මේ සූත්‍රයක පෙන්වන්නේ නැහැ. ලෞකික ධානය ඉපදුනේ භාවනා කරලා භාවනා කියන්නේ වඩනවා කියන අර්ථය. එතකොට අනාගත විපාකයක් දීමක් වශයෙන් භාවනා කිරීම. ලෞකික විපාකයක් වශයෙන්. එදා ඒ වනහප වෙලාවේ ඒක පිළිබඳ අදාළත්වයක් තියෙන්න නැතුව ඇති මේ අහපු කෙනාට. එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනා සිංහලට පරිවර්තනය කිරීමේදී භාවනා කරලා නිවන් දකින්නයි තියෙන්නේ. භාවනා කරලා බ්‍රහ්මලෝ යනවා කියලා කිව්වොත් පාඩුයි කියලා ඒක අයින් කළා දාන්නේදී. භාවනා පදේ අර්ථය හොඳට හොයාගන්න බැරි වුන නිසා. අන පුණ්‍ය ක්‍රියාවත්වක් වශයෙන් භාවනා කරනවා කියන එකේ තේරුම ඒ භාවනාවටත් අනාගත විපාක අර දානෙට සීලෙට වගේම. අන්න රූපාවචර බඹතල 16 සහ අරූපාවචර බඹතල 4 විපාක විඳින්නේ භාවනා පුණ්‍ය ක්‍රියාවත්තු වල. බුදුන් වහන්සේ පහළ වෙනකොට මේ රූපී අරූපී බඹතල වලට ගියා හිටිය අසෝවාන් වෙච්ච එක්කෙනෙක්වත් නැහනේ. අන්න එනම් දැන් හරි. දාන සීල භාවනා තුළ ගැඹුරු බුදු බණක් නැහැ. ආමිස පූජාවක් පවතින්නේ. ඒකට ලෞකික විපාක. පුණ්‍ය ක්‍රියාවත් වලට ලෝකේ ඉහාත්ම වශයෙන් නම් ප්‍රවෘත්ති විපාක, පරලෝක වශයෙන් නම් කාමසුගතිය හෝ භාවනාවට නම් රූපී අරූපී මත විපාක. සසරේ Tamanට ලෞකික සැප ලබන්න පුළුවන් පුණ්‍ය ක්‍රියාවක් අරුණහම ගැඹුරු දහමක් ඒකේ නෑ. ඒ ආශ්‍රයෙන් ඔබ තීරුම් ගන්නවද දාන සීල භාවනා යනු කාමසුගතිගාමී භවගාමී පුණ්‍ය ක්‍රියා අරුණහම බුදුන් වහන්සේ වදාළ භව නිරෝධගාමීත්වය ඒකේ නෑ කියලා. අන්න භව නිරෝධගාමීත්වය නැති නිසා ගෞතම සසුනේ අනාගත බුදු සසුනකක්වා යන්න තමයි දාන සීල භාවනා. අපි අනිත් පුණ්‍ය ක්‍රියාවත් සූත්‍රයටත් යමු. ඒකෙත් තීනිමාන බික්කවේ පුණ්‍ය ක්‍රියාවත් උනේ මහණනි පුණ්‍ය ක්‍රියාවත් තුනක් තිබෙනවා. දානමයන් පූර්ණමයන් භාවනාමයන් පුණ්‍ය ක්‍රියාවත් කියලා. ඒක වෙන විදිහකට විස්තර කරනවා. පුඤ්ඤ පේවතෝ සික්ඛය ආයත අග්ගං සුකුද්දයන්. යම් කිසි පුද්ගලයෙක් පිනෙහි ශික්ෂණයටපත් වෙනවා ජීවිතෙන් එහා පැත්තට සැපගෙනත් දෙන බැවින් ආයත අග්ගං. මොනවද? දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ. අන්න මේ තුන හොයාගන්න ආයෙත්. අර දානංච කීවේ අර පරිත්‍යාග වස්තු පරිත්‍යාගය.
ලොකු හෝ කුඩා මව්පියන්ට හෝ සාතනයට හෝ ආදී වශයෙන්. අතන සීලංච කීවේ සිල් රකින්න එකනේ, ශික්ෂාපද සමාදන් වෙන එක ආදී වශයෙන් සිල් රැකීම. මේකේ තියෙන සමචරියන් කියලා. සමචරියන් කීවෙත් සීල කියන එක ඉගෙන ගන්න වෙන්න මෙහෙමයි, අසමචරිය හොයාගන්න. අසමචරියට කියනවා හතුන් මරනවා, හොරකම් කරනවා, කාමීත්‍යාචාරය හැසිරෙනවා, බොරු කියනවා, මත්පැන් පානය කරනවා. එහෙනම් එවෙන් වෙන්වීමනේ සමචරිය. පස්පයින් වෙල්වීම පංචශීලය නම් එහෙනම් සමචරියංච කියන්නේත් ආයත් සීල. අතන භාවනා කියන වචනේ පුණ්‍යක්‍රියාව වශයෙන් ගන්නවා. මෙතන ඒක මෙත් වැඩීම. මෙත්ත චිත්තංච භාවයේ. සමතයක් වශයෙන් මෙත් වැඩීම. එකක් හෝ දෙකක් හෝ තුනම ඒතේ ධම්මේ භාවයිත්වා. භාවිතා කොට. තයෝ සුඛ සමුද්දේ ආකාරයෙන් සුඛ සැප සුඛ තුනක් ලෞකික සැප තුනක් ගෙන්නා වූ ගෙනත් දෙන්නා. දුක් විපාක නැති අභ්‍යාපජ්ජං සුඛං ලෝකං. ඒවා කරන අයට පඬිත කියන වචනකුත් පැහැදිලි කරලා තිනවා. පඬිතෝ උප්පජ්ජති. උන් නිවනේ උපදිනවා කියලා දර තියෙන්නේ නැහැ. දාන සීල භාවනා කරලා දුක් විපාක නැති ලෞකික සැප විපාක තැරි ලෝකවල උපදිනවා. එනම් දාන සීල භාවනා වලින් තතරේ උපදිනවානේ. දෙකේම තියෙන එක නේද? එනිසා ඒක පෘථග්ජන පුද්ගලයන් සඳහා සඳහන් නොවට නම් කාම දුගතියෙන් මිදී කාම සුගතිය සෝ දෙවියන් අතර හෝ ආදි වශයෙන් භව ගමනේ සුඛ පැත්ත සඳහා සද්ධර්මයේ පිළිබඳ දේශනාවකින් අවබෝධයකින් තොරව පුණ්‍යක්‍රියා මට්ටමේ භවගාමිත්වයක් උපදිනවා කියලානේ තියෙන්නේ. මෙතන පුණ්‍ය කිරියවත්තු මෙත්ත චිත්තං කියලා තියෙනවා. අතන ගත්තාම රූපාචර අරූපාචර ධානය උපදින ඔක්කොමත් පුණ්‍යක්‍රියා. පුණ්‍ය කිරියවත්තු භාවනා. එබැවින් දාන සීල භාවනාවල භාවනා පුණ්‍ය කිරියවත්තු භවගාමි. කාම සුගතියෙන් එහා පැත්තට රූපී අරූපී බඹතලවල ලෞකික විපාක විඳ ආපහු එන්න සිදුවෙන භවගාමිත්වයේ ඉහළ තලයක්. එනිසා දාන සීල භාවනාවල භාවනා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා වූ සතර දුක් නිමා කරන භාවනාව නෙමෙයි කියන එක ඉගෙන ගන්න. උපදිනවනේ කියලා පෙන්නන්නේ. දැන් සෝවන් වෙන්න මොකද වෙන්න ඕන? දැන් භාවනා කොට මේ දාන සීල භාවනා කරලාද සෝවන් වෙන්නේ නැත්නම් බණ අහලාද කියලානේ ගැටලුවක් තියෙන්නේ. සෝවන් වෙනවා කියන්නේ මොකද්ද? සෝවන් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය හඳුනාගෙන සක්කාය දිට්ඨිය බිඳ වැටීමට. දැන් දානය දුන්නා සිල් රැක්කා භාවනා කරුවයි කියලා ඔබට සක්කාය දිට්ඨිය හම්බ වෙනවද? නෑ. දානෙ දෙන්න පුළුවන් වෙලා ශික්ෂාපද සමාදන් වෙන්නත් පුළුවන්. මෛත්‍රියක් හෝ බුදු ගුණයක් හෝ එහෙමත් නැත්නම් තව මොකක් හරි කමටහනක් කියව ඉන්නත් පුළුවන්. බුදුන් වහන්සේට පෙර කාලේ අය කළෙත් මොනවා හරි කර්මස්ථානයක් අරගෙන සිත බලෙන් සංසුන් කරලා කෙලෙස් යටපත් කරලා සංසුන් සුවයක ඉඳ හදන එකනේ. ඒ සංසුන් සුවය ආයතනයක් වුණාම තමයි සංසුන් සුවයෙන් පරලෝ යන්නේ. අර පව ආයතනයක් පාපයෙන් පරලෝ යාම. පින ආයතනයක් පිනෙන් පරලෝ යාම. ධාන ආයතනයක් ධානෙන් පරලෝ යාම. එතකොට දාන සීල භාවනාව වලට පරලෝ යන්න ඇරුණාම පරලෝ නොයා ඉන්න බෑ. ත්‍රිපිටකේ පෙරලා බැලුවාම කොණ්ඩඤ්ඤ තවුසා ඔයිට ඉස්සර භාවනා කරපු කෙනෙක්. බද්දිවප්ප මහානාම සේරමත් අත්තකල මතාන යෝගින් වශයෙන් භාවනා කරපු අය. ඔවුන්ට මේ භාවනාවලින්ද සෝවාන් ලැබිලා තියෙන්නේ මංගල ධර්ම දේශනාව ආසාද? පංචවග්ගී තාපසුන් ඉන් එහා පැත්තට රහත් ඵලයටපත් උනේ දාන සීල භාවනාව කරලාද නැත්නම් පංචස්කන්ධයේ අනාත්මය දැකලාද? අන්න පංචස්කන්ධයේ අනාත්මය දකින භාවනාව වෙනයි අරක වෙනයි. පස්සක තවුසන්ට මේ නිවන් මඟ දොර ඇරුණේ දාන සීල භාවනාවල පුණ්‍ය කිරියවත්ත භාවනාවක් කරලා නෙවෙයි. අනත්ත ලක්කන සූත්‍රයේ සඳහන් පංචස්කන්ධයේ අනාත්මය. අන්න මංගල ධර්ම දේශනාව හැරෙනකොට දෙවෙනි එකේ විශේෂ ධමයක් උගන්වනවා පංචස්කන්ධයේ ආත්මය සහ අනාත්මය.
පංචස්කන්ධයේ ආත්මය තුළ මොනවද සත්වයින්ට හිමි වෙන්නේ? ආත්මය කියන්නේ ජීවිතයට නෙවෙයි. පංචස්කන්ධය කියන්නේ කයට නෙවෙයි. ලෝකය හඳුනා ගැනීම සඳහා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින්නා වූ අරමුණ තුළ තියෙන විශ්ලේෂණයයි පංචස්කන්ධය. මතක තබා ගන්න. අන්න පව් කරනකොට පව් සඳහා උපදින එකත් පංචස්කන්ධයක්. පින් කරනකොට පින් සඳහා උපදින චේතනාවත් පංචස්කන්ධයක්. ධාන වඩනකොට ධාන සඳහා උපදින චේතනාවත් පංචස්කන්ධයක්. අර පංචස්කන්ධයේදී ආත්ම කොට ගන්නේ පාපය. පාපය ආත්ම කොට අරගෙන පවෙන් පරලෝ යනවා. මේ පංචස්කන්ධය ආත්ම කොට ගන්න පින. පින ආත්ම කොට අරගෙන පිනෙන් කාමසුගතිය උපදිනවා. අර පංචස්කන්ධය ආත්ම කොට ගන්න හේවත් උපාදාන කරගන්නේ ධානයෙන් පරලෝ ගොස් කාම රූපී අරූපී බඹතල උපදිනවා. පංචස්කන්ධයේ ආත්මය පවපින දීන ධාන වශයෙන් තුනකට බෙදුනාට තුන් භවයේ සසර ඇවිද්දවන්න තමයි සකස් වෙලා තිබෙන්නේ. අහුනහම සිදු වෙන්නේ. නමුත් සක්කාය කියන්නේ පංචස්කන්ධයේ ආත්මය නම් සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ පංචස්කන්ධයේ ආත්මය කැඩෙන්න වෙනවා. දැන් බණ ඇහුවේ නැතුව දාන සීල භාවනා කර කර හිටියට පංචස්කන්ධය තේරෙනවද? දැන් ඉස්කෝලේ ගියා, දහම් පාසල් ගියා, පපිරිවෙන් ගියා, පංචස්කන්ධේ පාඩම් කරගත්ත කාටවත් තේරලා තියෙනවද? පංචස්කන්ධය තේරෙන්නේ නැති තාක්කල් එතනින් එහාට ගමන විවරණය කරගන්න බෑ. පංචස්කන්ධය තේරෙනවද දන් දුන්නට හරි, සිල් රැක්කට හරි, අද්දක පියාන භාවනාවක් කරාට හරි? නෑ. සත්පුරුෂ සංසේවය සහ සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ පිළිබඳ තේරුම් ගත්ත පුද්ගලයාගේ ඇසුර සත්පුරුෂ සංසේවයේ කරුණු පැහැදිලි කිරීම සද්ධර්ම ශ්‍රවණය, දේශනාව කරුණු පැහැදිලි කිරීම සද්ධර්ම දේශනය, සවන් දීම සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් බණාසා. ඒ බණවල සක්කාය පැහැදිලි කරන්නේ කොහොමද? ඔය ඇතැම් වූ කියන පරිදි මේ කය කියලාද පෙන්වන්නේ සක්කාය? නැත. සක්කාය හඳුනාගත්තාම තේරෙනවා ඔබට සක්කාය සමුදය ගාමිත්වය ඔබ ළඟ තියෙනවා, සක්කාය නිරෝධ ගාමිත්වයට පත් වෙන්න ඕන කියලා. සියක් කතාවකට වඩා කියලා තියෙන ආව පංචස්කන්ධය විග්‍රහ කරන්න මට කැමැත්තකුත් නැහැ, ආසාවකුත් නැහැ. ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ වුණත් තවත් අහපු නැති අය ඉන්නවා. අහපු නැති අය තවත් පංචස්කන්ධය කියන්නේ කය කියලා හිතන් ඉන්නවා. අහපු නැති අය පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා හිතන් ඉන්නවා. ගොඩ එන්න බැරි වලක වැටිලා නෙමෙයි ඉන්නේ. ඒ අය විහාරස්ථානයට ගිහින් හෝ සල්ලි තියනවා නම් දීලා හෝ අරගන්න සංයුත්තනිකායේ තුනපත. ඒක දෙනවා සත්තට්ඨාන කුසල කියලා සූත්‍රයක්. ඒක හොඳට කියවන්න. පාලි තේරෙන්නේ නැත්නම් සිංහල එක කියවලා බලන්න. ඒක කියවන යනකොට හම්බ වෙයි මේ කයට පංචස්කන්ධය කියන්නේ කියලා කොතනකවත් ඒකේ නැති බව. ඒක කියවන යනකොට හම්බ වෙයි මිනිසාට ජීවිතේ වේදනා හයකුයි, සංඥා හයකුයි, සංකාර හයකුයි, විඥාන හයකුයි පහළ වෙනවා. පහළ වෙන්නේ හයක් නම් හය පොලකින් කියන එක ඔබ හිතලා ගන්න කියලා නෑ. හයපොළ ලෝක සත්වයින්ගේ ඔක්කොගේමත් තියෙනවා. අපි අනිත් සත්තුන්ට ගලපන්න යන්න ඕනේ නැහැ. සීපුරුෂ ගිහිපැද්ද වශයෙන් අපි අරන් බලමු. ඇස, කන, නාසය, දිව, කය, සිත. හයපොළ. දැන් හයපොළි නම් හයපොළකින් නම් පහළ වෙන්නේ පංචස්කන්ධයේ කය වෙන්න බෑ. ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ දොරවල් හයේ පහළ වෙන එකක් බව තේරුම් ගන්නවද? වේදනා හයයි, සංඥා හයයි, සංකාර හයයි, විඥාන හයයි පහළ වෙන්න දොරවල් හයෙන් නම් දොරවල් හයට ගන්නෙ මොනවාද? මොනවා මුල් කරනකටද වෙන්න ඕන? ඇසට ගන්නේ රූපය, කනට ගන්නේ ශබ්දය, නාසයට ගන්නේ ගන්ධය, දිවට ගන්නේ රසය, කයට ගන්නේ ස්පර්ශය, සිතට ගන්නේ ධම්ම. නම් කිරීමේදී
ඒ අරමුණු වලට කියනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. අරමුණු දොරවල් 6ට 6ක් ගන්නවා. 6ක් අරගෙන ඒවා සමග ආසක්ත වී ඇලෙන්න ගැටෙන්න ගියොත් එහෙම ඒවා නිසා හට ගන්නා මුලාවට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හා 6කුත් තියෙනවා. එහෙනම් ඒ අරමුණු රසය විඳින්න යාමේදී තණ්හාවට ඇති වෙන්නේ රූප කියන්නේ ශරීරය නිසාද, අරමුණ නිසාද? ශබ්ද තණ්හාව කියන්නේ ශරීරය නිසාද, ශබ්දයේ අරමුණ පැලීම නිසාද? ඇලෙන්නේ මොකක් නිසාද? රූප රූපය වේදනාවෙන් විඳින්න ගිහින්, සංඥාවෙන් හඳුනන්න ගිහින්, සංකාරයෙන් ඇලෙන්න ගැටෙන්න ගිහින්, රූප වේදනා සංඥා සංකාර හත කරපු දේ විඥාණයෙන් වාර්තා කරන්න ගිහින්. අන්න අපිට ගන්න වෙනවා. දොරවල් 6ට ගන්නා වූ අරමුණු රසය විඳීම සඳහා අරමුණු රසය විඳීමට තමයි වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්න ඕන. 6 පොළේ 6ක් 6 පොළේ පහළ වෙන්නේ නිකම්ම නෙවෙයි. ඒ රූප අරමුණ, ඒ ශබ්ද අරමුණ, ඒ ගන්ධ අරමුණ, ඒ රසය, ඒ පොට්ටබ්බ අරමුණ මුල් කොටගෙන කියන එක කල්පනා කරලා තේරුම් ගන්න. එහෙම නැතුව මේ ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු රසයක් විඳිද්දි ඇහෙන් රූපය විඳිනවා, කනෙන් ශබ්දය විඳිනවා, නාසයෙන් ගන්ධය විඳිනවා ඇරුණාම ඒ වෙලාවට කය විඳින කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මම ඒක එහෙම කියන්නේ ওই රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතරට කියලා කියන අයට දැන්වත් ඒ හනමිටි අතාරින්න. ඔය කොහෙන් කටපාඩම් කරගත්තත් සිංහල පරිවර්තනයේ ඔක තිබුණත් කොහේ හරි වැරද්දක් බව තේරුම් ගන්න නුවණ තියෙන්න වෙනවා. තේරුම් ගන්න මෙහෙමයි විඳිනවා. මොනවා විඳීද? සැප වශයෙන් විඳී, දුක් වශයෙන් විඳී, උපේක්ෂා වශයෙන් විඳී. මොනවද විඳින්නේ? ඔබ විඳින්නේ අරමුණු නෙවෙයිද? රස විඳින්නේ. එනිසා මේ පස්දරට අදාළ පිනවීමේදී මේ කය විඳින කෙනෙක් නැහැ. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, පොට්ටබ්බ අරමුණ, ධම්ම අරමුණ තමයි විඳින්නේ. අරමුණ කියන්නේ චෛතසිකයක්, හටගෙන නැසෙන එකක්. හටගෙන නැසෙන කාලය තුල ඒ සම්බන්ධයෙන් ඇති කරගන්නා වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය පහම හටගෙන නැසෙන්න වෙනවා. දැන් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර පහට ත්‍රිපිටකයේ සඳහන් කරනවා සක්කාය. සංකාය යනු කය නෙවෙයි, මේ කය නෙවෙයි, අර ඇස තුළ පහළ වෙන අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් ටිකයි. ඒකට එන එක. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ තණ්හා වශයෙන්. හතුරාද මිතුරාද වශයෙන් ගත්තාම ඇලීම් ගැටීම් වශයෙන්. පවද පිනද දානය වශයෙන් ගත්තාම කාම රූප අරූප වශයෙන්. ඒකට එන දේ සමග එකතු වීමෙන් දිට්ඨිගත වෙනවා. අන්න දිට්ඨිගත වෙනවා කියන්නේ එකතු වීමෙන් ඒක මම කොට ගැනීම. දැන් මම කොට ගන්න රූපය කියන්නේ ශරීරය නෙමෙයි, රූප අරමුණ. ශබ්දේදී ශබ්ද අරමුණ, පිනේදී පින, පවේදී පන. ඒකට එන දේ සමග එකතු වීමෙන් ඒක මමත්වෙන් ගැනීම හේවත් දිට්ඨි වෙනවා. එහෙම වෙනයි දිට්ඨි වෙනයි. දැන් බණහන් නැතුව දාන සීල භාවනා දීලා ඔක කොහොම තේරෙනවද? මේ දැනට ඉන්න සමාජයටවත් මේක මෙහෙම සක්කාය දිට්ඨිය කියන එක තේරෙන්නේ නැතුව බොහෝ දෙනාට නිකම් මම වගේ කියන හැඟීම කියා ඉන්නව ඇරුණාම ගැඹුරින් තේරුම් ගත්තා ඉන්නවද? දැන් මේ සක්කාය කුමක්ද? සංයෝජනයක්, සතරට බැඳීමක්. සතරට බැඳෙන්නේ ජීවිතේට එක සැරේයිද? අරමුණ සක්කාය දිට්ඨිය බැඳීම කියලා කියන්නේ. අරමුණ රූප වේදනා සංඥා සංකාර පහකට මම කොට ගත්තාම පංචස්කන්ධේ, මම කොට ගත්තාම පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධෙට නිකන් නැසෙන්න බෑ. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒකට කියනවා සංයෝජනය. බැඳුණානේ සතරට. එහෙනම් දානයේදී දානයේ සක්කාය දිට්ඨිය, සීලයේදී සීලයේ සක්කාය දිට්ඨිය, භාවනාවේදී භාවනාව රූප රාග නැත්නම් අරූප රාග වශයෙන් සංයෝජනය වෙනවා. පෘථග්ජන පුද්ගලයාට. උන් සක්කාය සංයෝජනයේ බැඳෙනවා වරුනම උන්ට කැඩිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ නේ. කොහොම සෝවාන් වෙන්නේ? සෝවාන් වෙන සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේ ගිහින් බෑ. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ යන්න වෙනවා. අන්න එතකොට
ධර්මදේශනා තුළ තමයි මෙසේ සක්කාය දිට්ඨිය විස්තර කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානයට හේතු වෙනා ස්කන්ධ පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ කියන්නේ ඉස්සරලාප දේ හෝ පස්සේ එන දේ නෙවෙයි. ඒ මොහොතේ ඒකට එන දේ. එතකොට ඒ මොහොතේ ඒකන දේ ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය ඕන එකයිනේ. ඒකෙන් නෙවම හදා ගන්නවයි කියලා තියෙන්නේ. මායන්නනොත් නෙමෙයි ඒ හැඟීමට ආසක්ත වීමෙන් ඇලිමෙන් ගැටීමෙන් හැදෙන මුලාවට නමක් සක්කාය දිට්ඨි. දැන් සෝවාන් වෙන්න සක්කාය දිට්ඨියට බැඳීම වෙනුවට බැඳෙන්නේ නැතුව කැඩෙන්න වෙනවා. මට කියන්න දැන් දානේ හරි සීලේ හරි අර කෙලෙස් යටපත් කරන සංසම් සමාධිය කරන බව පංචස්කන්ධය තේරෙනවද සක්කාය? නෑ. දානේ සීලිය තියෙන්නේ සක්කාය දිට්ඨිය තුළ. භාවනාව තියෙන්නේ රූප රාග අරූප රාග තුළ. අර ඕරම් භාග්‍ය සංයෝජනය වෙනට උද්දම් භාග්‍ය සංයෝජන. එතකොට දානෙන් සීලෙන් භාවනාවෙන් සංයෝජනයට බැඳෙනව වරුණාම කැඩෙන්නේ කොහොමද? කැඩෙන්නේ නැතුව සෝවාන් වෙන්නේ කොහොමද? අන්නර පාසලක් තුළ දහම් පාසලක් තුළ පුංචි ධර්ම දේශනාවක් තුළ ඉගෙන ගත්ත දේවල් කියන අය අහලා හෝ එතනින් නතර වුණාම ඔබට මේක පැහැදිලි නෑ. එමනම් සත්‍යයට හමු වෙන ඉරණම අපි විස්තර කරමු. පව් රැස්කොට පවෙන් පරලෝ යනවා. පින් රැස්කොට පිනෙන් පරලෝ යනවා. ධ්‍යාන රැස්කොට ධ්‍යානෙන් පරලෝ යනවා. එතකොට ඒ පරලෝ යන්නේ කුමක් නිසාද? පවේ උපාදානය නිසා, පිනේ උපාදානය නිසා, ධ්‍යානයේ උපාදානය නිසා හෙවත් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. පෘථග්ජන පුද්ගලයාට දාන සීල භාවනා කියන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවක්. එනිසා දැන් හරි උත්තරය. දාන සීල භාවනා කරලා සෝවාන් වෙන්නේ නැහැ. දාන සීල භාවනා කරලා ඒවට අදාළ පුණ්‍ය විපාකෙ හිමි කරගන්න පුළුවන් පාරලෞකික වශයෙන්. මෙතනින් ගිහින් ආපහු මෙතෙන්ට එන්න වීසා එච්චර ලේසියෙන් දෙනවද කියලා දන්නේ නැහැ. මොකද මේ කර්ම ඉවර වුණාම තවත් තැනකට යන්න වෙනවා. ඉවර වුණාම නියත වශයෙන් මෙහෙනවා කියලා නැහැ. කලදුටු කල වලද ඉල ගන්නවා කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කපටිකමට. මෙතන පෙන්නන්න හදන්නේ කපටිකම අර්ථයෙන් නෙමෙයි. අන්න ඔබට මේ මිනිසත් බව ලැබුණු මොහොතේ කලදුටු කල වල ඉහ ගන්න ඔබ කල්පනා කරන්නේ නැහැ. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට කල්පනා කළේ නැහැ. සමුදය ගාමිනී ප්‍රතිපදාවෙම ඉන්නවා. දාන සීල භාවනාවල. දැන් දාන සීල භාවනාවල භාවනා කෙලෙස් යටපත් කරන සුළුයි රූපී අරූපී බමතල පැත්තට රූපී අරූපී බමතල පැත්තට විපාක ලබා දෙන සුළුයි භවගාමී. දාන සීල භාවනාවල වෙනයි අනිත් භාවනාව විදර්ශනා භාවනා. ඒක සෝවාන් සිර රහත් දක්වා තියෙන එකක්. ඒක අර භාවනාව නෙමෙයි. භාවනා කියන වචනේ තේරුම යමක් වඩනවා කියන එක ඒවැ සංසුන් සමාධියක් වඩනවා. මේවායේ ක්ලේශයන් ප්‍රහීන කරනකොට අනන්තරික සමාධිය මතුවෙනවා. අනන්තරික සමාධිය නොපිරිහෙන සමාධියක් ලෞකික සමාධිය උපදවා ගත්තට නැතන එක. අන්න පුඤ්ඤ කිරිය වත්තු කියන වචනේ පෙරුම එහෙමනම්. පුඤ්ඤ කිරිය වත්තු භාවනා. සක්කාය දැන ගන්න ඕනෙත් නැහැ. මොකවත් ඕන නැහැ. අරමුණු ආවහම අරමුණු වල තිබෙන බර නිසානේ දුක තියෙන්නේ කියලා තේරෙනවා නම් අරමුණු හිතට එන්නේ නැතුව හිටියොත් ඒකේ දුක එන්නේ නැහැ කියලා එයාට පරිචයක් පළපුරුද්දක් ඇති වෙයි. හිතට ඒවා නොඑන්න නම් හිත තවත් එකකින් පුරවා ගත්තාම ඒව එන්නේ නැහැ. එන්න හේතු තිබෙනවා. නමුත් එන්න විදියක් නැහැ. මෙහි ඉඩ නැහැ. සීමා සහිතයි. අන්න ඒක නේද මේ දාන සීල භාවනාවලින් කෙලෙස් ඈත් කරලා පුඤ්ඤ කිරියවත්තු භාවනාවේ ඉන්නව ඇරුණාම ධර්මස්සවණයකට සෝවාන් වූ අයින් පසුව තිබෙන්නා වූ කර්ම රැස් කරන ක්‍රියාකාරකම් වෙනකොට කර්මක්ෂය කිරීමේ ක්‍රියාකාරකමට අවතීර්ණ වෙලා නැහැ බහුතරය. අන්න දැන් ඒතේ ධම්මේ භාවයිත්වා ඒ ධර්ම තුන භාවිතා කරනවා යමෙක් මරණින් එහා පැත්තට සුවගෙන දෙන්නා වූ තයසුක සමුද්දය අභ්‍යාපජ්ජන් ලෝකං ලෝකං
දාන සීල භාවනා කරලා පඬිතුයෝ දුක් විපාක නැති සැප විපාක තැන්වල උපදිනවා කියලා තියෙනවා වරුණාම සසර ගමන කෙලවර කරනවා කියලා නෑ නේද ඒ ගාථාවේ. දැන් මොකද්ද හිතන්නේ? දැන් සම්බුදු සසුනේ සදහම් යට වූ සමාජයේ අපාගාමී බවින් ගැලවී පෘථග්ජන පුද්ගලයා සඳහා මිනිසුන් අතර හෝ දෙවියන් අතර රැඳෙමින් අහම්බෙන් හෝ අනාගත බුදුරයා හමතුරු වෙනතුරු සසරේ රැඳෙන්න හදාගත්ත භවගාමී මාර්ගයයි දාන සීල භාවනා. මම දකිනවා දානීය සීලේ භාවනාව බෞද්ධයින්ට නෙමෙයි ලෝකේ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔය බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියාපු අය භාවනා කරලා රූපී අරූපී ධානය උපදවාගෙන ඥාන උපදවාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා භාවනා කරලා. නමුත් ඒගොල්ලෝ භාවනා කළේ. ඒ භාවනාවෙන් සිදුවෙන්නේ කෙලෙස් යටපත් වෙන එක, ඈත් වෙන එක, කෙලෙස් සංසිඳන එක නෙමෙයි. අන්න දැන් අපට සෝවාන් වෙන්න මොකද වෙන්න ඕන? සක්කාය දිට්ඨියට නොබැඳී ඉන්නට කැඩෙන්න ඕන. දැන් ළමා කාලේ ඉඳලා මහලු කාලය දක්වාම කෙනෙක් ඉන්නවා කියලා අපි හිතනවා. එතකොට අපි ආත්මයට අහු වෙලා ආත්මයක් තියෙනවා අපිට කියලා. දැන් මට අරමුණෙන් අරමුණට මැරෙනවා කියලා තේරෙනවා නම් ඒ අරමුණේ තියෙන ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය ඒවා එතන මැරෙනවා කියලා තියෙනවා නම් අනාගත සසර හදන්න ඒවා මැරෙන්න ඉස්සෙල්ලා ඒවා සමග ඇලීම ගැටි නිසා කියනවා නම් ඒ ඇලීම ගැටීම සක්කාය දිට්ඨිය බවත්. මොහොතින් මොහොත මැරුණත් ඇලීම ගැටීම භවගමන හදන බවත් මෞකුසින් බිහු තැන් පටන් මරණය දක්වා යන කෙනෙක් ආත්මයක් මේක නැති බවත්. ආත්මට ගැනීම නිසා සසරට ඇලෙන බවත් තේරෙනකොට සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව තුළ ඔබ ඉන්නා බව. අන්න ඔබට වැටහෙන්න ප්‍රමාණවත් තරම් කරුණු පැහැදිලි කිරීම අපි මෙහිදී කළා. දැන් එතකොට එහෙනම් දාන සීල භාවනා තහනම් නැහැ. අපාය යනවට වඩා මිනිසුන් අතර දිව්‍යයන් අතර උපදින්න ඒවා කරාට තේරෙන්නේ නැතියට වරදකුත් නැහැ. නමුත් අභ්‍යාපජ්ජං සුඛං ලෝකං අපාය වගේ දුක් විපාක දෙන තැන්වල නෙමෙයි විපාක නැති සුව විපාක තියෙන තැන්වල උපදිනවා. භව ගමන කෙලවර කරනවා කියලා නෑනේ. අනේකයි තේරුම් ගන්න ඕන. දැන් ඔය සංයෝජන බැඳෙන්න බණ දැනගන්න ඕන නෑ. කැඩෙන්න බුදුන් වහන්සේ වදාළ පාර ඕනේ. අන්න සංයෝජන කඩන භාවනාව, විදර්ශනා භාවනාව සංයෝජන තිබියදී සංයෝජන යටපත් කරන එක පුඤ්ඤකටි වත්තු භාවනාව නැත්නම් සමත භාවනාව. තව ටිකක් එහාට යනවා. දාන සීල භාවනාවන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. එමයි පෙන්වන්නේ. සද්ධර්ම යටපත් වුණ සමාජයේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් ත්‍රිප්‍රියාව නිවන් මාර්ග කියලා හිතාන ඒ වැය දෙන්න පුළුවන්. තව ටිකක් එහාට ගියාම දාන සීල භාවනාව වෙනකොට තවත් ශික්ෂාව කියලා එකකුත් තියෙනවා. සීල සමාධි ප්‍රඥා. ඒකත් සීලෙන් සමාධියෙන් පස්සේ ප්‍රඥාව. ඒකත් නිවන් මාර්ග කියලා කතා කරනවා. ඒකේ සීලය ඔය ශික්ෂාපද සංවරයෙන් සිල්වත් වෙන එක අරමුණක් වඩා සමාධිය වඩා ගත්තාම ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේ ප්‍රඥාව සඳහා පාර ලැබු කෙනෙක් නැහැ. මානම් දකිනවා දාන සීල භාවනත් නිවන් මඟ නොවේ සංසාරයේ මාර්ගය. සීල සමාධි ප්‍රඥාත් නිවන් මඟ නොවේ සසර භවගාමී මාර්ගය. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙන ගන්න ගියාපුවම සීල සමාධි ප්‍රඥා වලට කඩන්න බෑ. ඔය නිකම් පාඩම් කරගත්තට කඩන්න පුළුවන් කියලා ලියලා බලපුවම කඩන්න බෑ. ඔන්න මම දැන් කියනවා කියලා කඩනවා.
සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්ත ආජීව සීල වායාම සති සමාධි පිහිටි ආකාරයෙන් ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි නම් ප්‍රඥා සීල සමාධි යන නිවන් මගයි සීල සමාධි ප්‍රඥා හෝ දාන සීල භාවනා නිවන් මග නොවේ. ලෝකේ ඔක්කොම එහෙම කිව්වත් අනියම අපි මෙහෙම කියනවා. ගෙදර ගිහින් හරි පොත පෙරලා හරි ලියලා බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට කඩපුවාම සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද සමාධි ප්‍රඥා සීලද කියලා. නමුත් ඒක ආර්යයන්ගේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි පෘථග්ජන භාවයේ ඉඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වභාවයේ ප්‍රතිපදාවකට අනාර්ය අෂ්ටාංගික මාර්ගයක් ලියලා කඩ ලියලියා ඉන්නවා. සීල ශික්ෂාපද සංවරය. සමාධි පුණ්‍ය ක්‍රියාවත් භාවනාවෙන් ලැබෙන සංසුන් බව. ප්‍රඥා ඒක අනාගත බුදු සාසනයට අද බෑ. එහෙමයි. ඒ ක්‍රියාකලාපයේ තිබෙන්නේ. නමුත් මේ ආර්ය මාර්ගයේ සම්බන්ධයෙන් ගත් කල බුදු පියාණන් වහන්සේ සම්මා දිට්ඨි දෙකක් සම්මා සංකප්ප දෙකක් සම්මා වාචා දෙකක් කම්මන්ත දෙකක් ආජීවත් දෙකක් කියලා දෙක පෙන්ලා තියෙන්නේ ඇයි? මහා චත්තාරි සකසූත්‍රය. දෙක පෙන්ලා තිබෙන්නේ භවගාමී ප්‍රතිපදාව එකක් භව නිරෝධගාමී ප්‍රතිපදාව එකක්. අන භව නිරෝධගාමී ප්‍රතිපදාව නොදන්න අය භවගාමී ප්‍රතිපදාව භව නිරෝධගාමී ප්‍රතිපදාව වශයෙන් ගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් සම්මාදිට්ඨියත් භවගාමී සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය කියලා දෙකක්. අන්න කලක් භාවිතා වුණේ සමාජයට භවගාමී සම්මාදිට්ඨිය. ඒ කියන්නේ පින්පව් විපාක විශ්වාස කරමින් පවෙන් වැළකීමෙන් ලැබෙන යහපත් දැකීම තමයි භවගාමී සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය දුන් දේ විපාක ඇත සීල විපාක ඇත කියලා නෙමෙයි විස්තර කරන්නේ. දුක දනීද නැත් හේතුව දනීද නැති වූ තැන දනීද මාර්ගය දනීද එපමණකින් සම්මාදිට්ඨිය. ඒක ආර්ය සම්මාදිට්ඨිය. ඒක චතුස්සත්‍ය සම්මාදිට්ඨිය නේද? චතුස්සත්‍ය සම්මාදිට්ඨියෙන් පස්සේ නේද ප්‍රඥා සීල සමාධි තියෙන්නේ. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය අනාගත දුසාසනට යොමු කරන් පස්සේ නේද සීල සමාධි ප්‍රඥා භවගාමී ප්‍රතිපදාවක් අපි පාඩම් කර ඉන්නේ. ලියනවා කියනවා පාඩම් කරනවා අනුගමනයට බෑ. අන්න දැන් සම්මාදිට්ඨි ප්‍රඥාව ලැබුණාම සීලය ශික්ෂාපද නෙවෙයි. ශික්ෂාපද සීන් වල පෘථග්ජනයාගේ කායික වාචික සංවරය සීලය. ආර්ය පුද්ගලයා ප්‍රඥාවෙන් පස්සේ සීලය සෝවාන් රහත් දක්වා මේ කෙලෙසුන් නැසන යම්කිසි සංයමයක් වැද්ද ඒක ආර්යකාන්ත සීලය. ඒක තමයි ප්‍රඥා සීල. ඉතින් සීල සමාධි ප්‍රඥාවල සීල ශික්ෂාපද ප්‍රඥා සීල සමාධි වල සීල ආර්යකාන්ත. ඒ වළංගු වෙන්නේ සෝවාන් රහත් දක්වා. ඒවත් ත්‍රිපිටකයේ තිබෙනවා. අපි පැහැදිලි කරලත් තිබෙනවා. ඔබට තිබෙන්නේ පාසල හෝ දහම් පාසල ඉගෙන ගත්ත මේ මතේ කරගහගෙන ඒක ඇත්ත කියලා හිතට එක නෙමෙයි. ඒක පාඩම් කරන්න විතරක් උගන්වන බුද්ධාගමක් නේ. ඉස්කෝලේ හරි දහම් පාසලේ හරි පිරිවෙනේ හරි සෝවාන් වෙන්න බුද්ධාගම උගන්වනවා කියලා මම දකින්නේ නැහැ. ඉස්කෝලේ ආවන එකකුත් නෑ අම්මලා තාත්තලා ළමයි. මොකද ලොක්කෝ බක්කෝ වෙනවට කැමති කට්ටිය බුද්ධහම් පාස් කරලා ලොකකමක් පෙන්වන්න යනවා සෝවාන් වෙනවට කැමති නෑ අම්මලා තාත්තලා. එනිසා ඒ සඳහා තේරුම් ගත්ත පුද්ගලගේ කරුණ පැහැදිලි කිරීම තුල තමයි ඔය අපි මේ පැහැදිලි කරන ආකාරයෙන් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව සමාජයට විවරණ වෙන්නේ. එසේනම් සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවේදී දානයේ සීලේදී පුණ්‍ය කර්ම රැස් වෙනවා. භාවනාවේදී ධ්‍යාන කර්ම රැස් වෙනවා. කර්ම මාර්ගය. කර්ම වලට හම්බ වෙන්නේ නිවන් නෙමේ ලෞකික විපාක. කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් වෙනවා. ඒකට හම්බ වෙන විපාකේ ලෞකික නෙමේ ලෝකෝත්තර විපාක.
අන්න මේ සදහම් මග වසා දමා විවිධ මග ඔස්සේ යමින් ඉන්න පෘථග්ජනයාට ධර්ම ශ්‍රවණය කිරීම තුළ සදහම් මග විවරණය වෙනවා. කර්ම රැස් කරලා විපාක විඳින්න ඇරුණාම ඊට හදයක් ලැබෙන්නේ නැති බව. කර්ම රැස් කිරීමෙන් අනාගතයේ හදා සසරක් හදන බව. සසර හදන කිසිදු ක්‍රියාකාමකින් සසර ගමනින් මිදෙන්න බැරි බව දැන් තේරෙන්න වෙනවා. එහෙනම් ඔබ භවගාමී ප්‍රතිපදාව තුළ හිර වුණ හිරකාරයෙක් බවට පත් වෙලා ඉන්නවා. ඔබට ධර්ම ශ්‍රවණය කතුරු කරන තුරු භව නිරෝධගාමී ප්‍රතිපදාවට යන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් සංයෝජන තුළ නේද ඉන්නේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව නේද නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ නේද? දැන් බණ අසනකොට ඒ බණ මගින් ඒ පුණ්‍ය කර්මයන්ට ගොදුරු හිටපු අය ඒ ලෞකික ධානයන්ට ගොදුරු හිටපු අය එයින් සෙව නැත්තම් චුතව ගොස් ඒ තැන්වල උපදින්න පාරවල් හදන් හිටිය අරුණාම කාටවත් මගේ භව ගමන මෙතනින් නිවා වෙලා තියෙන්නේ කියලා අයං අන්තිමා ජාති නත්ති දානි පුනබ්බව කියන්න තරම් පුළුවන් ශක්තියක් කාටවත් හම්බුණාද? දාන සීල භාවනාවල හම්බ වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥාවල හම්බ වෙන්නේත් නැහැ. එයාම වන්නේ ප්‍රඥා සීල සමාධි වල. දැන් බුදු සමයේ ආර්ය ප්‍රතිපදාවෙන් කොතරම් ඈතද දාන සීල භාවනා හෝ සීල සමාධි ප්‍රඥා? ආර්ය ප්‍රතිපදාවක් නෑ නේද? භාවනාවත් ඉඳගෙන කෙලෙස් යටපත් කරමින් සංසුන් සමාධියක් හදා ගන්නා වූ දුකෙන් පලායන ක්‍රමයක් බවට පත් කරගෙන වෙලාවක් වෙන් කරගෙන කරනවා ඇරුණාම අර කියන ස්වභාවයන් තේරුම් අරගෙන අනුගාමිනී ප්‍රතිපදාවක් නැහැ. අන්න අපට තේරෙන්න වෙනවා. මේ ඉන්න ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවක් කරනම ආර්ය ප්‍රතිපදාව නෙමෙයි. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙරත් තිබුණ සද්ධර්ම යට වුණ කාලේ තිබෙන අනාර්ය ප්‍රතිපදාවක්. ආර්ය නෙමෙයි. අන්න ආර්ය බවට පත් වෙන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරපුවාම සක්කාය තේරෙනවා යාට. මේ අරමුණට එන සමග ඇලුනේ ගැටුනේ නැත්නම් සංයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒක නැති වෙලා යනවා. ඇලීමෙන් ගැටීමෙන් සංයෝජන කරනවා. ඇලුනේ ගැටුනේ නැත්නම් ඒක නැති වෙලා යනවා කියලා නේද තියෙන්නේ. මෙසේ අන්න දැන් ඔබ තුළ මේ ඇස කන නාසය දිවකය කියන අරමුණු රස විඳින්නට යාම තුළ මේ හැම එකක් තුළම සක්කාය පහළ වෙන හැටි, සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව වැටහෙන පහළ වෙන හැටි තේරෙනකොට ඔබ ඉගෙනගත්ත ලෞකික දේවල් ආශ්‍රයෙන් සැපසෙවීම නැමැති මිරිඟුව පිටපස යවන බව, අර පැත්තෙන් තමා හොරෙන් සසරට බැඳෙන බව දන්නේ නැති බව උද්දේක වෙනවා. සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව අනාගතයට තමයි ඔහුට පාර කපා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම කරන්න නම් අවුරුදු 2700ක් බුදුන් වදාළ ධර්මයේ පිටක වශයෙන් සහ කටපාඩම වශයෙන් රැක ගන්න හෝ බාණක පරම්පරාව වශයෙන් රැක ගන්න හෝ යට වී තිබුණාම මතු වුණාම වැඩගත් හැකි කියලා දේශනා කරන්න ඕන නෑ. සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව හොඳයි. නමුත් අපට එහෙම කියන්න බෑ. අපි දක්නා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවත් සමහරුන්ට වළංගුයි, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් තමාට වළංගුයි. වළංගු කරගත හැක අනුගමනය කිරීම තුළින්. දැන් ඔබට මේ කරුණ තේරුම් ගන්න ලැබුණාද? පොතේ තිබෙන කාරණා අනුවම නෙමෙයි මේ සූත්‍ර දෙක අනුව මම පැහැදිලි කළේ මේ ඔබට මේ කරුණ තේරුම් ගන්න ලැබුණාද? අන්න දැන් දාන සීල භාවනා කරන්නේ මව කුසින් බිවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා වශයෙන් පවෙන් බැහැරවීමක් කරනවා, හොඳ දේවල් කිරීමක් කරනවා. පුද්ගලයා ඊට එහා බෙදලා බලන්නේ නැහැ.
පෘථග්ජනයාගේ දාන සීල භාවනා සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවයි. අන්න ධර්මස්සවණය කිරීම තුළ මේ සසර හදන එක වෙනුවට සසර නිමා කරන තැනට කරුණු පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. ඒ ධර්මයේ තේරුම් ගැනීමෙන් සක්කාය සමුදය වෙනුවට නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට බණ වලින් පස්සේ භාවනා සෝවාන් වලින් එහා පැත්තට තියෙන්නේ. බණ දන්නේ නැති භාවනා තමයි පෘථග්ජන ඕන කෙනෙකුට කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අර ආර්ය පුද්ගලයා එතනින් එහා පැත්තට උපන්න කුසල් දුරු කිරීම සඳහා විදසුන් වඩමින් දැන් අන්න සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවය. එහිදී කෙලෙස් යට වෙන්නේ ඈත් වෙන්නේ නැහැ, කෙලෙස් ඇවිදින් දුරු වෙනවා. සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම. භවය හදන එක වෙනුවට මොහොතින් මොහොත භවය සසර කඩන තැනක්. අවසන් කරන තැනක්. පස්සේ ගන්න තිබුත් අවසන් වෙන්නේ නැහැ. හෙට අවදි වුණාම මතක් වෙනවා වගේ ඊළඟ ජීවිතේට එනවා ආපහු. එහෙම යලි ගන්න හේතු නොතබා අවසන් කරන තැනක් අපට හදා ගන්න බැරිද? එතකොට භව ගමනද භව නිරෝධයද? භව නම් උපාදාන භව ජාති කියලා මං කියලා තියෙනවා. භව නිරෝධෝ නම් නිබ්බාණං කියලා තියෙනවා. අන්න නිවන් සඳහා භවගාමී වෙලා බෑ, භව නිරෝධගාමී. දැන් දාන සීල භාවනා භවගාමී නේද? සෝවාන් යන භව නිරෝධගාමීත්වය නේද? ඒ නිසා ඒකට අදාළ ක්‍රියාමාර්ගය සසරට බැඳෙන ආකාරය, ගැලවෙන ආකාරය පිළිබඳව ඔබට බනාසා කියන වචනට එන්න වෙනවානේ. බනාසා කියන වචනය යටතේ ඔබට ඔබ පිළිබඳව ඔබ නොදන්නා ප්‍රමාණයේ කරුණු ටිකක් පැහැදිලි වෙනවා. පුද්ගලයා ඔබ වශයෙන් සලකනවා වෙනුවට පංචස්කන්ධයට එන දේ මම වශයෙන් සැලකීම මමවල් 1000ක් දවසට හදා ගන්න බව. 1000ෙන්ම සංයෝජන වෙන බව. බැඳීමෙන් අවසන් කිරීම හෙවත් අවශේෂ නිරෝධය නැමැති උගුලිය ඔබ අසු ඉන්න බව ඔබට බණහනකොට තේරුම් ගන්නට ලැබේවි. දැන් බැඳීමෙන් අවසන් කිරීම වෙනුවට නොබැඳීමෙන් අවසන් කිරීම සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව වෙනුවට සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බවට තේරුම් ගන්නට ලැබේවි. අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් කරන්නට. අන්න එවිට මේ සූත්‍රවල සඳහන් වන්නා පුණ්‍ය කිරිවත්තු ලෞකිකය තුළ භව ගමන සූපත් කිරීම සඳහා වදාළ දේවල් ඇරුණාම කෙලෙස් නසන භාවනා නෙවෙයි භාවනාමය පුණ්‍ය කිරිවත්තු කියන්නේ. සමාධි පමණක් වැඩෙන කෙලෙස් ඇති පවතින දේවල්. නමුත් ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන ආකාරයේ වැඩිම තමයි සකල ක්ලේශයන් ප්‍රහීන කොට කියලා භවගාමිත්වය වෙනුවට භව නිරෝධගාමිත්වය හඳුන්වා දී තිබෙන්නේ. අන එතෙන්ට ඒ කොටස යම් කාලයක් මේ සතරේ මිනිසුන් අතර භාවිතා වුණේ යටපත් වෙලා තිබුණා. නමුත් ත්‍රිපිටකයේ පෙළ දහම පවතිනවා. බොහෝ දෙනා සාකච්ඡා කරනකොට මතුවෙනවා ඔබට ඊට පස්සේ ඌරෝ කැකුණ තලන්න පුළුවන්. ඔබ හබංකුකලෙක් වශයෙන් හබංකුකලන්ට මගුල්. ඌරෝ කැකුණ තලනකොට හබංකුකලන්ට ජය මගුල්ලු කියලා කියන්නේ ඇයි? හබංකුකලට ඌරෝ කැකුණ තලන්න බෑ. කැකුණ කියන්නේ කොට්ටන් වගේ ගෙඩියක්. ඒක ඇතුලේ මදයක් තියෙනවා. ඌරු හපලා පටස් ගාලා වෝරලා මදේ ඈතට විසික්කා වෙනවා. ඌරට ලෙල්ල ඉතුරු වෙනකොට මදේ හබංකුකල අහුලන කනවා. ඒකට තමයි කියන්නේ ඌරෝ කැකුළු තලනකොට හබංකුකලන්ට ජය මගුල් කියලා. නමුත් ඥානවන්තයෝ වෙහස මහන්සි වෙලා සද්ධර්මයේ හොයනකොට අනිත් අයට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. හොයපෙක තේරුම් ගත්තාම අර අයට ලැබෙන සැනසීමම අනුගාමී ප්‍රතිපදාවත් තුළ හම්බ වෙනවා. එහෙනම් පින්වන්තයෝ ප්‍රඥාවන්තයෝ බුද්ධෝත්පාදයක ප්‍රතිලා සදහම් හොයලා එලි කරනකොට අනිත් අයට හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. තේරුම් ගන්න අනුගාමී කරපුවාම අර ප්‍රතිපලාවම හම්බ වෙනවා. එහෙනම් දැන් මම ඔබට පැහැදිලි කළා. පුණ්‍ය කිරිවත්තු සූත්‍ර දෙකක් පෙන්ලා තිනවා. දෙකේම අබ්බා පජ්ජංසු කල්ලෝකම් පඬිතෝ උපජ්ජති මරණින් පස්සේ උපදිනවා කියලා කරනව සතර ගමන කියලා කරනවා කියලා නෑ. කෙලවර වෙන්න නම් එහෙනම් ආර්ය මාර්ගයේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ භවගාමී ප්‍රතිපදාව වෙනකොට භව නිරෝධගාමී ප්‍රතිපදාව තේරුම් අරන් අනුගමනය කරන්න ඕන. අන්න ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේ පිළිබඳ දැක්ම ඇති වෙනවා.
මේ අවබෝධය ඇති වෙනවා. අනාර්ය මාර්ගය වෙනකොට ඔබට ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කමක් තිබෙනවා. අනාර්ය මාර්ගයේ භවගාමිත්වය වෙනකොට ආර්ය මාර්ගයේ භව නිරෝධගාමිත්වය ඔබට තෝරා ගන්න සිද්ධ වෙනවා. ඔබ ඒ විට අරමුණේ බැඳමින් සසර හදන එක වෙනකොට අරමුණේ නොබැඳමින් සසරෙන් මිදෙන සක්කාය සමුදය ගාමී වෙනකොට නිරෝධගාමිනී මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් පාර තේරුම් ගන්න කෙනෙක් වෙනවා. අන්න සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණය තුළ ඔබට ලැබෙන දේ. දැන් තේරුම් ගත්තා නම් ඊට පස්සේ ඔබට ඔන්න ඔය යන්න පුළුවන්. ඒකට තමයි ඔය ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. සතර සෝතාපට්ටි අංග කියලා පෙන්නන්නේ. මේ සතර සෝතාපට්ටි අංගවල දාන සීල භාවනා කියලා පෙන්නලා නැහනේ. සතර සෝතාපට්ටි අංග සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒක පිළිගන්න. දාන සීල භාවනාවෙන් සෝවාන් වෙනවද කියලා හක කරන්නේ නැතුව මේ තියෙන සෝතාපට්ටි අංග 4. ඒක නැති නිසා තමයි මේකට අවතලා අනාගත බුදුන් වහන්සේ ඉස්සරහා සෝතාපට්ටි අංග පාවිච්චි කරන්න සසරේ ඇවිදින්න හදාපු එක තමයි දාන සීල භාවනා කියන්නේ. ඒක තේරුම් ගන්න. ඇවිදින්න ඕන නම් ගියාට කමක් නැහැ. බුද්ධෝත්පාදයේ සද්ධර්මයෙන් මගහැරි අතරමං වෙන එකට අපි නම් ඔය කියන්නේ නැහැ. අපි මේ මොහොතේම මේක පැහැදිලි කරලා දෙන්නයි උත්සාහ කරන්නේ. අදාළ කරුණු තේරුම් ගනිමින් සතර සෝතාපට්ටි අංග ඔබේ ජීවිතයට සමීප කරගනිමින් ඔබ නොදන්නා දේවල් තේරුම් අරගෙන අනුතුරු අනුගමන ප්‍රතිපදාවක් තුළින් භවගාමිත්වය වෙනුවට භව නිරෝධගාමිත්වය. ඒ දාන සීල භාවනාත් නෙවෙයි සීල සමාධි ප්‍රඥාත් නෙවෙයි. ඒ ප්‍රඥා සීල සමාධි භව තේරුම් ගත්තාම ප්‍රඥාවෙන් සීලයටත් සීලෙන් ආනන්තරික සමාධියටත් එන්න පාර පෑදේවි. ධම්මසපාදා ගැනීමට ඔබට කරුණ පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙපමණකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ කෝකිල දිවුලපිටිය ලිපිනෙහි පදිංචි ඉනෝකා වීරවර්ධන දියණිය විසිනි. නිවසේ නමයි කෝකිල කියන්නේ. අරමුණු 4. මිට වසරකට පෙර එනම් 2021 මාර්තු මාස 3 වෙනි දින මිය පරලෝකියා වූ රෝහිණී විජයවර්ධන මෑණියන් පරලෝසෙපත් වී වසරක් පිරීම නිමිත්තෙන් එතුමියගේ ගුණ සමරා සහ පුණ්‍ය ආනන්දනා කිරීම පිණිස මෙම උතුම් ධර්ම දේශනාව සිදු කරන ලබන අතර මෑණියන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ධර්මයේ උපහාරයක් වේවා. පින් කැමති වෙනක වෙසේනම් පුණ්‍ය කුසල් අනුමෝදන් වී ජීවිතය සුවපත් වේවා. මතු භවයකදී මිනිසත් බව ලබා සදහම් හමු වීමෙන් නිවන් මඟ සාක්ෂාත් කරගනිත්වා. ඔබ මේ ලීලා තියෙන දේවල් වල ඌනතාවයන් මම මේ සම්පූර්ණ කරන්නේ. සුජීවත සිටින පියාණන්හට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඔන්න ඒ අය වෙනුවෙන් බණක් කියවයි කියලා දැනගත්තාම අහලා අපේ දරුවා අපි වෙනුවෙන් බණක් කියවයි කියලා සතුටු වෙයි. අතකොට අනුමෝදනය. දරු දෙදෙනා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් දුක් වේවා නිරෝගීව සුවපත් වේවා. මේ පරලෝකීය සෙසු ඥාතීන්ද මේම ධර්ම දාණයෙන් ජනිත වන්නා පුණ්‍ය කුසල අනුමෝදන් වේවා. සියලු ඥාතීන් අනුමෝදන් වේවා කියන එක ධර්මානුකූල නෑ විනයානුකූල නෑ. එහෙම නැත්නම් ඉතින් ඔක්කොටම මිය ගියාම පින් දෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ වැරදි ඔබ හරි. බුදුරජාණන් වහන්සේ අදාළ ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නොවට්ටානේ අදාළ තැන හිටියොත් විතරයි ලැබෙන්නේ නැත්නම් නෑ කියලා තියෙනවා. අන්න ඒවා ඉගෙන ගන්න. ඒ අදාළ තැන මරණින් පසු ආපහු ගෙදරෙන පරදත්තු උපජීවියාට පමණයි. ඒ නිසා පින්දීම මරණින් පසු අමාරු වැටෙන පුද්ගලයෙකුට කරන පුංචි උදව්වක් විතරයි. එයින් නිවන් ලැබෙන්නේ නැහැ. අර අපිට තියෙන ආරි සත්‍ය අවබෝධයේ මිනිසත් බව ලබා ආපහු අවබෝධ කරගෙන යන්න ඕනේ. මේ පිළිබඳව අපි කොතෙකුත් කරුණු පැහැදිලි කරලා තිබෙනවා. ඔබටත් කරුණු තේරුම් ගැනීම තුළ තවදුරටත් මේවා නිවැරදි කරගන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් පරලොවසෙපත් මෑණියන්ට උපහාරයක් වේවා. අවශ්‍ය නම් පින් අනුමෝදන් සුවපත් වේවා. පියාණන් ඇතුළු අනුග්‍රහක බවතුන් සහ ඔබ සහ දරුවන් සියලු දෙනා ඉහාත්ම වශයෙන් නිදුක් නිරෝගී සුවපත් සියලු සැපයන්ට පැමිණ අවිද්‍යාන්ධකාරය දුරු කරගන්නා වූ සදහම් මාවත විවර කරගෙන නිවන සැනසෙන මගට එන්නට මේ ගෞතම සසුනම හේතු වාසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං